අයිබෝන් සම්මා සම්බුදු සරණයි. ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත් විකාශය සමගින් මම කසුන් සමීර. ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. බුදු සිරිපා පහසින් ලක්දිව පිවිතුරු වූ බක්පුර පසළොස්වක පොහොය ආදායි. කොරෝනා හේතුවෙන් සිද්ධස්ථානවලදී ආමජන සහභාගීත්වයෙන් පින්කම්. කිව්ලේ ගෙදර නාරදනා හිමියෝ උඩරට අමරපුර මහානිකායේ අනුනායක ධූරයෙන් පිදුම් ලබයි. අත්‍යවශ්‍ය පිරිස පමණක් කැඳවා බල්වතු අස්කිරි උභය විහාරීය උපසම්පදා විනය කර්මය වෙසක් පුන් පෝදා. ආරක්ෂා සහිතව සෞඛ්‍ය නියමයන්ට අනුකූලව අපේ මහා විහාරවලට පැමිණ එම කටයුතු වලට සහ සම්බන්ධ වන හැටියට අපේ ගරුතර මහා සංඝරත්නයෙන් ඉතාමත් කරුණාවෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිනවා. ජනක්‍රියාකාරීත්වය වැඩිවන හෙට දිනේදී ආරක්ෂාකාරීව සමාජගත වන්නයි සෞඛ්‍යංශ වෙතින් උපදෙස්. ඉතාමත්ම වේගෙන් තවත් කෙනෙකුට මේ ජනයා ඒකකාශී වෙන ස්ථානයකදී බෝ වෙන්න පුළුවන්. එහෙම බෝ වුණොත් ඒ රැගෙන එන්නේ තමුන්ගේ පවුලට. බක්පුර පසළොස්වක පොහෝ දිනය අදයි. කොරෝනා වසංගතය හේතුවෙන් සෞඛ්‍යංශවල උපදෙස් මත සිද්ධස්ථාන කරා සදහැවතුන්ගේ පැමිණීම අද ඉතා අවම මට්ටමක පැවති අතර බොහෝ පිරිස් නිවස්වල සිට ආගමික වතාවත්හි නිරත වීමට කටයුතු කළා. ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාවට බක්පුර පසළොස්වක පොහෝ දිනය වැදගත් වන්නේ බුදුරජාණන් වහන්සේගේ දෙවැනි ලංකා ගමනේ සිදු වූයේ මෙවන් පොහෝ දිනයකදී වීමයි. මෙම පොහෝ දිනයේදී නාගදීපයට බුදුරජාණන් වහන්සේ වැඩම කර ඇත්තේ චූලෝදර මහෝදර යන නාග ගෝත්‍රික රජවරු දෙදෙනා අතර මැණික් පුටුවක් වෙනුවෙන් ඇති වූ සටන සමථයකට පත් කිරීම වෙනුවෙන්. එමෙන්ම සිද්ධාර්ථ කුමාරයා දුටු සතර පෙර නිමිති අතුරින් මහලු රූපයක් මුල්වරට දැක ඇත්තේද මෙම බක් පොහෝ දිනයකදී බව සඳහන්. ශ්‍රී ලංකා වාසී අප සැමට ඉතාම වැදගත් වූ උතුම් පුර පසළොස්වක පෝදා දවස. බක්පුර පසළොස්වක පෝදා දවස කියලා කියන්නේ ශ්‍රී ලාංකිකයන් හැටියට අපට වැදගත් වන්නේ අපේ ලෞතර බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා වසර 5ක් ගිය තැනදී බුදුහාමුදුරන් වහන්සේගේ සිතක් තිබුණා සෑම දාම අලුයම අද මම කාටද පිහිට වෙන්නට ඕනේ කියලා දියසින් බලන එක. ඒ අවස්ථාවේදී බුදුහාමුදුරන් වහන්සේට පෙනී ගියා වැටුණා ශ්‍රී ලංකා ද්වීපයේ නාගදීපේ කියන කොටසේ චූලෝදර මහෝදර කියලා දෙදෙනෙක් මැණික් පුටුවකට සම්නු වෙන්නට සූදානම් වෙනවා කියලා. බුදු පියාණන් වහන්සේ ඒ චූලෝදර මහෝදරගේ ඒ ආරවුල විසඳන්නට බුදු පියාණන් වහන්සේ නාගදීපේට වැඩිය දවස තමයි අද වගේ උතුම් බක්පුර පසළොස්වක පෝදා දවස කියලා කියන්නේ. අද උතුම් පුර පසළොස්වක පෝදා දවසේ ශ්‍රී ලංකාවේ සෑම විහාරස්ථානයකම විශේෂ පින්කම් මාලාවන් පවත්වන වකවානුවක් වුණත් අපි බලාපොරොත්තු නොවෙච්ච ආකාරයට මේ වසංගත කොරෝනා රෝගී තත්ත්වය නිසා අද පින්නතුන්ට විහාරස්ථානයේ කරා ඒමට අපහසු වෙලා තියෙනවා. තුන්රුවන්ගේ ආශිර්වාදයෙන් සියලු දෙවියන්ගේ රැකවරණයෙන් අපි ප්‍රාර්ථනාවක් සිද්ධ කරනවා මේ ලෝකේ පුරා පෙතර යන COVID-19 කියන වසංගත රෝගී තත්ත්වයෙන් මුදවා ගන්නට විශේෂයෙන් අපේ ශ්‍රී ලංකාව ඉතාමත් ඉක්මනින් මේ COVID-19 තත්ත්වයෙන් මුදවාගෙන සියලු දෙනාට නිරෝගීව සැපෙන් ජීවත් වන්නට තුන්රුවන්ගේ ආශිර්වාදය සියලු දෙවියන්ගේ රැකවරණය ළඟා කර ගන්නට හැකි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද දිනට යෙදුණු බක්පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් බෞද්ධ අමාත්‍යාලයේ වැඩසටහන් මාලාව සදහැවතුන්ගේ අවම සහභාගීත්වයෙන් සෞඛ්‍ය උපදෙස් වලට මුල් තැන දෙමින් දිනය පුරා පැවැත්වුණා.
ධර්මදේශනා ධර්ම සාකච්ඡා මෙහිදී සජීවී ලෙසින් විසුරුවා හැරුණා. මේ අතර සෞඛ්‍යංශ නිකුත් කළ උපදෙස්වලට අනුගතව දිවයිනේ ආගමික සිද්ධස්ථානවලට සැදැහැවතුන්ගේ පැමිණීම ඉතා අවම මට්ටමක පැවතියා. අනුරාධපුර ජයශ්‍රී මහා බෝධිය සහ රුවන්වැලි සෑය පරිශ්‍රය දක්නට ලැබුණේ මෙලෙසින්. එසේම දළදා මාලිගාව පරිශ්‍රයේද සැදැහැවතුන් සීමිත පිරිසක් දක්නට ලැබුණා. කළුතර බෝධිය පරිශ්‍රයට අද සැදැහැවතුන්ට පැමිණීමට අවස්ථාව සලසා දී තිබුණේ නැහැ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය තලපතුගොඩ සුධර්මාරාමාධිපති පූජ්‍යපාද කිව්ලේ ගෙදර නාර්දනාහිම්පාණන් වහන්සේ උඩරට අමරපුර මහා නිකායේ අනුනායක ධූරයෙන් පිදුම් ලැබුවා. ඒ සඳහා වන උත්සවයේ පස්තුරුවේ පැවැත්වුණේ වැලිමඩ කැප්පිටිපොළ වීදුරුපොළ ශ්‍රී සුමංගලාරාම මූල මහා විහාරස්ථානයේදී. උඩරට අමරපුර මහානිකායේ මහානායක ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය නුවරඑළිය චන්ද්‍රජෝති මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්වුණා. මහානායමිපාණන් වහන්සේ වර ප්‍රමුඛ උඩරට අමරපුර මහානිකායේ විනයවාදිනී කාරක මහා සංඝ සභාව විසින් ස්වනිකායේ කාරක සංඝ සභා සමාජික සහ ප්‍රධාන අධිකරණ සංඝ නායක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ මහාචාර්ය රාජකීය පණ්ඩිත පූජ්‍යපාද කිව්ලේ ගෙදර නාරද නාහිමිපාණන් වහන්සේ වෙත අනුනායක ධූරය ප්‍රදානය කිරීමට තීරණය කර තිබුණා. අභිනව අනුනාහිමියෝ ධූරය සඳහා වන සන්නස්පත්‍රය මහානාහිමිපාණන් වහන්සේ වෙතින් ලබා ගත්තා. නුවරඑළිය චන්ද්‍රජෝති විධාන මාත්‍රපාදයන් වහන්සේ ප්‍රමුඛ විනයවාදිනී කාරක මහා සංඝ සභාව විසින් දේවාවතාරණ වන පත්‍රය නම් වූ ශ්‍රී සන්නස්පත්‍රයයි. මෙයට නදහත් රජගත් දී පැවිදි සියලු දෙනා විසින් දැනගත යුතුයි. උඩරට අමරපුර මහානිකායේ වැඩබලන මහානායක අතිපූජ්‍ය යාලගම්මුවේ ධම්මිස්සර මහානාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ සංඝරත්නය උත්සවය සඳහා වැඩම කර සිටියා. අමරපුර මහා නිකාය වැනි සම්භාවනීය නිකායක අනුනායක පදවිය පිරිනැමීම සම්බන්ධයෙන් උඩරට අමරපුර මහා නිකායේ මහානායක ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත නුවරඑළියේ චන්ද්‍රජෝති මහානායක හාමුදුරන් වහන්සේටත් ජපානයේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති යාලගමේ ධම්මිස්සර
වැඩ බලන මහානායක හාමුදුරන් වහන්සේටත් ඒ වගේම කාර්ක සංඝ සභාවේ සමාජික ගරුතර හාමුදුරන් වහන්සේලාටත් මම පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතිය පළ කරනවා. උන්වහන්සේලාගේ ඒකත් ඡන්දයෙන් උඩර අමරපුර නිකායේ අනුනායක පදවියට පත්කර ගැනීම සම්බන්ධයෙන් මගේ ප්‍රශංසාව ඒ වගේම ස්තුතිය ප්‍රකාශ කරන්න කැමතියි. ඒක සන්තෝෂට කාරණයක්, ඒ වගේම සතුටට කාරණයක්. ඉතින් මගේ ශක්ති ප්‍රමාණය හැටියට ඒ උඩර අමරපුර නිකායටත් ඒ වගේම ශාසනයටත් ලංකාවේ බෞද්ධ ජනතාවටත් පමණක් නෙමේ විදේශීයෙන් පව ඉන්න ඒ බෞද්ධ ජනතාවට අපට අපේ පදවි තනතුරු අනුව සේවයන් කිසි සේවයක් කරන්න තියෙනවා නම් ඒ සේවය අපි ඉෂ්ට සිද්ධ කරන්නට බැඳී සිටිනවා. ඒ වගේම ඊටාම කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් යුක්තව ඒ වගකීම් බාරගෙන අපි ඉෂ්ට කිරීමට බලාපොරොත්තු වෙනවා. මල්වතු වස්කිරි උබේ මහා විහාරීය උපසම්පදා විනය කර්මය සුපුරුදු ලෙස වෙසක් පුන් පොහෝ දින ආරම්භ කිරීමට මහානායක ස්වාමීන් වහන්සේ දෙනම ප්‍රමුඛ වින්සත් වාර්ගික කාරක සංඝ සභාව තීරණය කර තිබෙනවා. කොවිඩ් අවධානම සැලකිල්ලටගෙන සෞඛ්‍ය නිර්දේශය ආකාරයෙන්ම පිළිපදමින් මෙවර උපසම්පදා විනය කර්මය සිදු කරන බවයි අස්කිරි පාර්ශවයේ ලේකාධිකාරී පූජ්‍යපාද මැදගම ධම්මානන්ද නාහිමියෝ සඳහන් කළේ. උපසම්පදාව ලබන භික්ෂුන් වහන්සේ ඇතුළු අත්‍යවශ්‍යම පිරිසක් පමණක් මෙම විනය කර්ම කටයුතු සඳහා මහා විහාරවලට කැඳවීමට තීරණය කර තිබෙන බවද ධම්මානන්ද නාහිමියෝ පැවසුවා. අපේ අස්කිරි මල්ලතු ඔබේ මහා විහාරයන්හි උපසම්පදා විනය කර්ම කටයුතු පසුගිය වර්ෂයේදීත් සිද්ධ කර ගැනීමට නොහැකි වුණා කොවිඩ් වසංගතය හේතු කරගෙන. නමුත් එය අනිවාර්යෙන් කළ යුතු කාර්යයක් නිසා මෙම වර්ෂයේ වෙසක් පුරපසළොස්වක පොහොය දිනේ සිට සෞඛ්‍ය ආරක්ෂක නියමයන්ට අනුකූලව ඒ අත්‍යවශ්‍යම ඒ පිරිස සහ භික්ෂුන් වහන්සේලා සහභාගී කරවාගෙන අපේ උබේ මහා විහාරයේ මගින් සිද්ධ කරන ලබන බව අපේ ගෞරවතර මහා සංඝරත්නයටත් බෞද්ධ මහ ජනතාවටත් දන්වා සිටිනවා. එම නිසා ඊටමත් ආරක්ෂා සහිතව සෞඛ්‍ය නියමයන්ට අනුකූලව අපේ මහා විහාරවලට පැමිණ එම කටයුතු වලට සහ සම්බන්ධ වන හැටියට අපේ ගරුතර මහා සංඝරත්නයෙන් ඊටමත් කරුණාවෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිනවා. මීරිගම ලෝලුවාගොඩ නුගදිනිය නිසල තපෝවන භාවනා මධ්‍යස්ථානයේ අභිනවයෙන් නිදි කළ විහාර මන්දිරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තැන්පත් කිරීම ඇතුළු පින්කම් රැසක් ඊයේ සිදු කළා. ශ්‍රී කල්යාණි යෝගාශ්‍රම සංස්ථාවට අනුබද්ධ මීරිගම ලෝලුවාගොඩ නුගදෙනිය නිසල තපෝවන භාවනා මධ්‍යස්ථානය තුළ දායක දායිකාවන්ගේ උදව් උපකාර මත ඉදිකළ අභිනව විහාර මන්දිරයේ තැන්පත් කරන බුද්ධ ප්‍රතිමා වහන්සේ අලංකාර පෙරහරින් භාවනා මධ්‍යස්ථානය සඳහා වැඩම කළා. අභිනව විහාර මන්දිරයේ තැන්පත් කළ බුද්ධ ප්‍රතිමා වහන්සේ උදෙසා විශේෂ ගිලන්පස පූජාවක්ද මෙහිදී පැවැත්වූ අතර පූජාව මෙහෙවූයේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රමාධිපති ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේකකාධිකාරී පූජ්‍යපාද කහගොල්ලේ සෝමවංශ නාහිමියන් විසින් සිල්මෑණියන් වහන්සේලා බොහොම සද්ධාවෙන් තමයි
මේ බුද්ධෝපස්ථාන කටයුතු කරන්නේ. කලින් බුද්ධෝපස්ථාන කටයුතු සාමාන්‍යයෙන් කළා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් විශාල ධනයක් වැය කරලා බුද්ධාසනයක් වජිරාසනයක් සකස් කරලා විශාල ධනයක් වැය කරමින් වටිනා බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වඩමවලා පෙරහැරෙන් වඩමවාගෙන ගොස් අර ආසනයේ වඩා හිඳෙව්වා. හැමෝටම මේ කාර්යය දැක ගන්නට පුළුවන්කම ලැබුණා. බෞද්ධ නාලිකා ඔස්සේ කොයි කාටත් ඒ දර්ශනීය ප්‍රතිමා වහන්සේ දර්ශනීය බුද්ධාසනය දැක ගන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඇඳ ඇතිරිලි කොට්ටමෙට්ට තුන් සිවුර පාත්‍රය උණු පැන් සිසිල් පැන් බෙහෙත් ඖෂධ ආදී සියලු දේම පූජාව කෙරෙන උදේ දානය දවල් දානේ හවස ගිලන්පස මේ සියලු අපෝපස්ථාන කරමින් ජීවමාන බුදු කෙනෙකුට කරන ගෞරවය ඒ බුදුරජාණන් වහන්සේ උදෙසා පවත්වන වෙනම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කුටියක් වෙන් කරලා අංග සම්පූර්ණ විදිහට මේ බුද්ධ පූජාව පවත්වා ගන්නට ලැබීම සන්තෝෂයි. අනතුරුව පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් විශේෂ ධර්මදේශනාවක්ද මෙහිදී පැවැත්වූ අතර මෙම පින්කම සමගින් සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුගමනය කරමින් සීමිත බෞද්ධ සදහවතුන් පිරිසක් එක් වුණා. අහුන්ගල්ල පාතේගම ශ්‍රී රාහුලාරාම විහාරස්ථානයේ අභිනව චෛත්‍යයෙහි කොත පැළැදවීම සඳහා ඉදිකිරීමට යෝජිත බුද්ධ ප්‍රතිමා වහන්සේ සඳහා මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය ඉකුද්දා සිදු කෙරුණා. සියවස් දෙකක් පමණ පෞරාණික රාහුලාරාමය කලක් අභාවයට පත්වමින් පැවති අතර නැවත විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කොට ගොඩනැංවූයේ ගාලු දිසාවේ වැල්ලබට පත්වේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද බ්‍රාහ්මණ වත්තේ විමලතිස්ස නාහිමිපාණන් වහන්සේගේ මැදිහත්වීමෙන් නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනයෙන් කොත පැළඳවීම සහ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය සංවිධානය කොට තිබුණා. චෛත්‍යයේ කොත පැළඳවීමට ප්‍රථම සර්වරාත්‍රික පිරිත් සජ්ජායනයක් පැවැත්වුණා. කොත පැළඳවීම සහ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය සිදු කෙරුණේ අනතුරුවයි. පසුදා පූජනීය සංඝරත්නය විශේෂී සංඝගත දක්ෂිනාවක්ද පිරිනැමුණා. සතියන්ත නිවාඩුවෙන් පසුව හෙට සිට විශාල ජනක්‍රියාකාරීත්වයක් රට තුළ ඇතිවන බැවින් ජනතාව සෞඛ්‍ය උපදෙස් වලට දැඩිව අනුගතව සමාජගත විය යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා. හැකි සෑම විටම සෙනග ගැවසෙන ස්ථානයන් වෙත පැමිණීම අවම කිරීම වඩාත් සුදුසු බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ. මේ අවස්ථාවේදී COVID-19 රෝගය අපේ රට තුළ ව්‍යාප්ත වීම අවම කර ගැනීම සඳහා ජනතාවගේ දායකත්වය ඉතාමත්ම විශාල වශයෙන් අවශ්‍ය වෙනවා. අපි දකිනවා මේ අවස්ථාවේදී නිවාඩු සමය නිසා බොහෝ දෙනා නොයෙක් විදිහේ විනෝද චාරිකා යාම, ගමන් බිමන් යාම, ඒ වගේම මේ පොය නිසා ආගමික සිද්ධාස්ථාන වලට ඒකරාශී වීම මෙය නොකළ යුතු දෙයක්. යම්කිසි විදියකින් ඒ ස්ථානයක COVID-19 ආසාදිතයෙක් හිටියොත් එයාගෙන් තමුන්ට රෝගය බොහෝ වීම ඉතාමත්ම තියෙන හැකියාව මේ අවස්ථාවේදී වැඩි. අපි දකිනවා මේ අවස්ථාවේදී වෛරසය ව්‍යාප්ත වීමත් සමගම යම්කිසි විදියකින් ශීඝ්‍ර ව්‍යාප්තියක් තියෙනවා. ඒ නිසා ඉතාමත්ම වේගෙන් තවත් කෙනෙකුට මේ ජනයා ඒකරාශී වෙන ස්ථානයකදී බෝ වෙන්න පුළුවන්. එහෙම බෝ වුණොත් ඒ රැගෙන එන්නේ තමුන්ගේ පවුලට. ඒ පවුලේ ඉන්නවා කුඩා දරුවෝ දැරියෝ ඉන්න පුළුවන්, වැඩිහිටියෝ ඉන්න පුළුවන්. ඒ වගේම මීට කලින්ට වඩා මේ අවස්ථාවේදී වෛද්‍යවරුන් විසින් දකිනවා රෝහල් වලට ඇතුල් වෙන රෝගීන් අතර තරුණ පිරිස වැඩි. ඒ වගේම කුඩා ළමයින්ට මෙය වැළඳීමේ තියෙන හැකියාව අවදානම තියෙනවා. ඉතින් ඒ වගේම තමයි
තරුණ පිරිස අතරට රෝගය වැළඳෙනවා විතරක් නෙවෙයි මීට කලින් අපි දන්න රෝගය වැළඳුනහම බොහෝ දෙනා හිටියේ රෝග ලක්ෂණ රහිතව. නමුත් දැන් මේ බොහෝ දෙනෙකුට රෝග ලක්ෂණ ඇති වෙනවා. විශේෂයෙන්ම හුස්ම ගැනීමේ අපහසුතාවය, ඒ වගේම පෙනහළු වලට නියුමෝනියා තත්ත්ව ඇතිවීම, ඒ වගේම ප්‍රතිකාරවලදී ඔක්සිජන් අවශ්‍යතාවය, ඒ නිසා සිදුවෙන දීර්ඝකාලීන සංකූලතා, ඒ වගේම මරණයෙන් කෙළවීමට තියෙන හැකියාව. මේ තත්ත්වය යටතේදී යම්කිසි කෙනෙක් තමුන්ගේ පවුලට මේ රෝගය ගේනවා නම් ඒ ඇත්තට පස්සේ විශාල අතපසු කිරීමක්, ඒවා විශාල වැරැද්දක්, ඒ වගේම විශාල අපරාධයක් වෙනවා. ඒත් සමගින් අදට නියමිත සුසන්දේශපත් විකාශය මෙතකින් නිමවට පත්වනවා. Facebook සහ YouTube බරහා සුසන්දේශපත් විකාශය සමගින් ඔබට එක්වීමේ හැකියාව ලැබෙනවා. ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.